समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහු සච්චංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමන්ති සද්ධා බුද්ධ සම්පන්න කුසලකාමී පින්වත් දරු දැරියනි එවැගේම දම්සෙත් මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මියනි පින්වතුනි ඊ타ත්ම සුපහන් සිතුවිලි ඇති කරගෙන අද මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ අපේ දූ දරුවන් ඒ වගේම වැඩිහිටි ඇත්තෝ තමන්ගේ නිවෙස් තුලම හිඳගෙන පොසොන් පොහොය දවසේ සීල සමාදානයේ යෙදෙනවා. මේක තරමක් අලුත් අත්දැකීමක්. අලුත් අත්දැකීමක් වෙන්නේ කොහොමද? ඔබ සියලු දෙනාටම පුරුදුතාවයේ තිබෙන්නේ පොහොය දවසේදී විහාරස්ථානයට හිමිදිරියේම ගිහිල්ලා තිසරණ සහිත අෂ්ටාංග උපෝසත සීලය තිසරණ සහිත දස සීලය සමාදන් වෙලා විහාරස්ථානයේ තුල සීලවන්තව පොහොය දිනය ගත කිරීම තමයි ධර්මානුධර්ම ප්‍රතිපන්න ආකාරයට පොහොය දිනය අර්ථවත් කර ගැනීම තමයි සාමාන්‍යයෙන් පොහොය දවසට අපි කරනු ලබන්නේ. පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙන එක. නමුත් අපේ රටත් මුළු මහත් ලෝකයක් මේ COVID-19 වසංගතය නිසා ඊ타ත්ම අසීරුතාවයකට පත් වෙලා සිටින බව ඔබ අප කවුරුත් දන්න කාරණයක්. එදිනෙදා සිදු කරන කටයුතු සියල්ලක්ම යම්කිසි සීමාවන් තුල රැඳෙමින් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුගත වෙලා
තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් අන්‍යයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලසමින් තමයි මේ සියලු කටයුතු සිදු කරන්නට අපිට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒක නිසා බොහෝ දෙනෙකුට මේ නිවසේ ඉඳන් සිල් සමාදන් වෙන එක අලුත් අත්දැකීමක් වෙනවා. මේ අලුත් අත්දැකීම අනුගමනය කරද්දී සිල් සමාදන් වෙලා නිවස තුල සීලවන්තව කාලය ගත කරන හැමෝමත් සිල් සමාදන් නොවුණු නිවෙස් තුල රැඳිලා ඉන්න අනෙක් සියලු දෙනා මේ ප්‍රතිපදාවට අනුගත වෙලා අනුකූලතාවය දක්වලා සිල් සමාදන් වෙලා සිටින කාල සීමාව අර්ථවත්ව ගත කරන්නට උනන්දු වෙන්නට අවශ්‍ය කරනවා. ඒ මොකද විහාරස්ථානයේ සිල් සමාදන් වුණාම විශේෂයෙන් පරිසරය සූදානම් කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පන්සලේදී හැසිරෙන්නට ඕන කරන්නේ කොයි විදිහටද කියලා ලොකු කුඩා හැමෝම දන්න කාරණයක්. නමුත් Taman ජීවත් වන Tamanගේ සුපුරුදු නිවසේ සිල් සමාදන් වුණාම විහාරස්ථානයේ සිල් සමාදන් වුණාට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ Tamanට සුපුරුදු තැන, Tamanගේ නිවස, Tamanගේ කාමරේ මේ ආදී Tamanට හුරු පුරුදු බඩු බාහිර ආදී තමන්ට හුරු පුරුදු තමන්ගේ සමීපතමයන් මේ සියලු දෙනා මැදේ තමයි සිල් සමාදන් වෙන්න සිද්ධ වෙන්නේ. සිල්වතුන් හැටියට කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ සිල් සමාදන් වුණු දූ දරුවන්ට ඒ වගේම වැඩිහිටි අත්තම්මලා සීයලා දෙමෝපියෝ ආදී සිල් සමාදන් වෙලා සිටින සියලු දෙනාට අනුග්‍රහයක් විදිහට නිවසේ අනිත් අයත් ගෞරවාන්විතව කටයුතු කරන්නට ඕන කරනවා. එහෙම නැතුව නිවසේ වෙනදා කතා කරන දේවල් කතා කරමින් වෙනදා වගේ hina වෙමින් වෙනදා වගේ කමින් බොමින් සිල් සමාදන් වෙලා ඉන්න අයට උසුළු විසුළු කරමින් ඒ විදිහට කටයුතු කළොත් එහෙම පොසොන් පොය දවසේ සිල් සමාදන් වීමෙන් හරි ප්‍රයෝජනයක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒක මුලින්ම තේරුම් ගන්නට ඕන කාරණය. නිවසේ සිල් සමාදන් වුණත් විහාරස්ථානයේ හෝ වෙනත් තැනක සිල් සමාදන් වුණත් Taman සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගෙන සීලවන්තව ගත කරන්නට සිල්වතුන් උත්සාහ කරන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම සිල් සමාදන් වෙලා සිටින දරුවෝ හරි වැඩිහිටියෝ හරි ඒ සියලු දෙනා කෙරෙහි ගෞරවාන්විතව ශික්ෂණයෙන් යුක්තව ඒ අය ආරක්ෂා කරන සීලමය ප්‍රතිපදාවට අගෞරවයක් නොවන පරිදි හැසිරෙන්නට නිවෙස්වල ඉන්න අනිත් හැමදෙනාම කටයුතු කරන්නට ඕන. ඒක සිල්වතුන්ට අනුග්‍රහය දැක්වීම නිසා සිල්වත් නොවුණු අය සිදු කරගන්න විශාල කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ කාරණය මුලින්ම සිහිය තබාගෙන අද දවසේ පොසොන් දවසේ පොසොන් පොහොය දවසේ සිල්වත්ව ඉන්න අපේ දූ දරුවන් හැමදෙනාටම අවශ්‍ය අපෝපස්ථාන උදව් උපකාර ආදිය සිදු කරමින් සිල් සමාදන් නොවුණු හැමදෙනාම කටයුතු කරන්නට ඕන. ඒ තුලිනුත් බොහෝ කුසල් හැමෝටම රැස් කරගන්නට පුළුවන්කම තිබෙන නිසා අපි බෞද්ධ පින්නතුන් පින්නතියන් හැටියට ඔබ හැමදෙනාටම පොසොන් පුරපසළොස්වක පොහොය වැදගත් වෙන්නේ
මොන විදිහේ හේතුන් නිසාද කියන එක බොහෝ දෙනෙක් දන්නවා. දරුවනේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වසර 45ක කාලයක් ශාසනික සේවාව සිදු කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සමන්විත වන සම්බුද්ධ ශාසනය ඇති කරලා ඒ ශාසනික වත්පිළිවෙත් මනාව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ධර්මයේ විනය මනාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාරන්නට යෙදුණා. උපවර්තන සල්ුවේනේදී පිරිනිවන් මංචකේ මල්ල රජදරුවන් ඉදි කරලා දුන්නු පිරිනිවන් මංචකෙහි වැඩ වෙසමින් පිරිනිවන් පාවදාලා ඒ පිරිනිවන් පෑමෙන් වසර 236ක් ගත වුණාට පස්සේ ජම්බුද්වීපේ නැත්නම් දඹදිව ඒ වෙනකොට අධිරාජයෙක් හැටියට කටයුතු කරන්නට යෙදුන ධර්මාශෝක මහරජතුමාගේ අනුග්‍රහය මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට ධර්ම ප්‍රචාරය සඳහා දූත කණ්ඩායම් පිටත් කර හරින්නට යෙදුණා. ඒ අනුව තමයි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මිහිඳු මහරහතන් වහන්සේ අපි උන්වහන්සේව හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මාහිමියෝ කියලා. අනුබුදු මිහිඳු මාහිමියෝ. එතකොට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වසර 236කට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වුණාම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ලංකාද්වීපයට වැඩම කරනවා. ඒ වැඩම කරනකොට ලංකාද්වීපයේහි නැත්නම් අපේ රටේ රාජ්‍යත්වයේ දරනු ලබන්නේ රජකම් කරනු ලබන්නේ දේවානම් පියතිස්ස මහරජතුමා, දෙවන පෑතිස් මහරජතුමා. අපේ දූ දරුවෝ මේ ලස්සන සිදුවීම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම කරවපු අවස්ථාවේ සිදුවුණු මේ සිදුවීම පිළිබඳව හොඳ අවබෝධයක් අපේ දරුවන්ට තිබෙනවා. උන්වහන්සේ වැඩම කරවන ලැබුවේ අනුරාධපුරයේහි මිහින්තලාවේ මිස්සක පර්වතය මුදුනට. ඉන්දි ප්‍රාතිහාර්ය බලයෙන් එම ස්ථානයට වැඩම කරවූ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඒ පිළිබඳව විද්වතුන්ගේ විවිධ මතිමතාන්තර තිබුණත් කොයි විදිහෙන් හරි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවපු බව අපි හැම කෙනෙක්ම පිළිගන්නවා. උන්වහන්සේ මිහින්තලාවේදී තමන්ගේ විනෝදය පිණිස මුවදඩයමේ යමින් සිටි දේවානම් පියතිස්ස මහරජතුමාව මුණ ගැහිලා තිස්ස කියලා රජුණවන්ට කතා කරා. රජතුමා ඒ වෙලාවේදී බලනවා මේ රටේ රජතුමා හැටියට කටයුතු කරන රාජ්‍යත්වයේ දරන රජ කිරුල දරන තමන්ගේ නම කියලා තමන්ට මේ විදිහට කවුද ආමන්ත්‍රණය කරන්න කියලා කතා කරන්න කියලා. වටපිට බලනකොට මේ මිස්සක පර්වත මුදුනේ වැඩ සිටින
වෙනදට වෙන කවදාකවත් දැකලා නැති මේ විශේෂිත පිරිසව රජතුමා දකිනවා. දැකලා ඔබ කවරෙක්ද කියලා අහපුවාම මිහිඳු මහරහතන් වහන්සේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීප්පා ඉදාගතා කියන මේ පිළිතුරු ප්‍රකාශය දේශනා කරනවා. සමනාමයන් මහරජ අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෝ ශ්‍රමණේන් වහන්සේලා වෙමු. ධම්මරාජස්ස ශාවකා ධර්මරාජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තවේව අනුකම්පාය ඔබ ඇතුළු පිරිසට අනුකම්පා පිරිස කරුණාවෙන් යුක්තව ජම්බුදීපා ඉදාගතා දඹදිව සිට මෙහි පැමිණියෙමු කියලා මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. රජතුමන්ගේ නුවණැස ඥානාන්විත භාවය කොච්චරක්ද කියලා පරීක්ෂා කරන්නට තමයි අර අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය රජුරුවන් වෙත යොමු කරන්නේ. රජුරුව මේ ප්‍රශ්න දෙකටම බොහොම බුද්ධිමත් ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නා. ඒ වෙලාවේදී එතනදි හොඳ ආදර්ශයක් තිබෙනවා. නිකම්ම මේ මිහිඳු හාමුදුරුවෝ දෙවන පෑතිස් මහරජුරුවන්ගෙන් මේ රජතුමනි මේ ගස කුමක්ද? ස්වාමීනි මේ අඹ ගසක්. මේ අඹ ගසත් හැර තවත් වෙනත් අඹ ගස් තිබේද කියලා අහනවා. එසේ ස්වාමීනි තව බොහෝ අඹ ගස් තිබේ කියනවා. ওই විදිහට මේ අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය කියන මේ ප්‍රශ්න දෙකම රජුරුවන්ගේ බුද්ධිමත්භාවය පරීක්ෂා කරන්න තමයි මිහිඳු මහරහතන් වහන්සේ විමසන්නේ. එයින් ගන්න තියෙන ආදර්ශය තමයි මිහිඳු මහරහතන් වහන්සේ පරීක්ෂා කරලා බැලුවේ තමන් වහන්සේ විසින් හඳුන්වා දෙන්නට යන එහෙම නැත්නම් දේශනා කරන්නට යන තථාගත ධර්මය නැත්නම් බුද්ධ දේශනාව තේරුම් අරගන්නට තරම් බුද්ධිමත් භාවයක් රජතුමන් තුල පවතිනවාද කියන එක තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ පරීක්ෂා කරලා බැලුවේ. බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලනේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටම පමණයි. මේ ධර්මය අනුවණයින්ට නෙවෙයි මෝඩයින්ට බුද්ධිමත් භාවයෙන් තොර අයට අශ්‍රද්ධාවන්තයින්ට මේ ධර්මය වටහා ගන්නට පුළුවන්කමක් නැහැ. මේ ධර්මයේ වටහා ගන්නට පුළුවන්කම තියෙන්නේ බුද්ධිමත් බවින් පිරුණු ඥානාන්විත අයට කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා රජුරෝ මොන විදිහේ බුද්ධිමත් භාවයක් සහිත පුද්ගලයෙක්ද කියන එක විමර්ශනය කරන්නට තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිහට රජතුමාගෙන් මුලින්ම ප්‍රශ්න විමසුවේ. ඊට සාර්ථකව පිළිතුරු දුන්නාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමන් ඇතුළු පිරිස පළමුවෙන්ම තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවනවා. මේ දරුවෝ දන්නවනේ තමන් බෞද්ධ උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙන්නේ කොයි විදිහටද කියන කාරණේ. නිකම්ම උපාසකයෙක් උපාසිකාවක් බවට පත් වෙන්න අපිට කාටවත් පුළුවන් කමක් නැහැ. කොහොමද උපාසකයෙක් උපාසිකාවක් බවට පත් වෙන්නේ? උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුන් දහම් සංඝුන් සරණ යනවා කියලා සරණ ගියාට පස්සේ දෙවනුවත් තෙවනුවත් සරණ ගියාට පස්සේ තමයි
යමෙක් උපාසකෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙන්නේ. ඒකට වයස් භේදයක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදුන් දහම් සඟුන් සරණ යනවා නම් ඒ හැම කෙනෙක්ම උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙනවා. දැන් අද මේ නිවසේ සීල සමාදානයේ යෙදෙන පුංචිම පන්තියේ එක ශ්‍රේණියේ දෙක ශ්‍රේණියේ ඉඳලා පුංචි පන්තියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා වන සියලුම දරුවෝ අද වෙනදා ඉන්න දරුවෝ නෙවෙයි. වෙනදාට අපි විවිධ නම් කියලා කතා බහ කරන දුව පැන ඇවිදින කිලිදෙලෙන් ගත කරන විහිළු තහළු කරන රණ්ඩු සරුවල් වන ඒ දරු පිරිස නෙමෙයි අද මේ විදිහට සිල් සමාදන් වෙලා ඉන්නේ. අද සිල් සමාදන් වෙලා ඉන්නේ උපාසක උපාසිකාවෝ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මේ තිසරණෙහි පිහිටවලා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසව තිසරණෙහි පිහිටවලා පළමුව දෙවනුව සිල්වතුන් බවට පත් කළා. සිල්වතුන් බවට පත් කරලා උන්වහන්සේ එතකොට දන්නවනේ මේ රජතුමා ඇතුළු පිරිස බුද්ධිමත් ඥානාන්විත පිරිසක් කියලා. මේ පිරිස ධර්මාවබෝධය ලබා දීම සඳහා ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීම සඳහා ප්‍රථම වරට චුල්ලහත්ති පදෝපම සූත්‍රය රජතුමන් ඇතුළු පිරිසට දේශනා කරනු ලැබුවා. චුල්ලහත්ති පදෝපම කියලා කියන්නේ චුල්ල කියලා කියන්නේ කුඩා. හත්ති කියලා කියන්නේ ඇතා. පද කියලා කියන්නේ අඩිය. කුඩා ඇත් අඩියට උපමා කරගෙන දේශනා කරපු සූත්‍රය තමයි දරුවනේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍ර දේශනාව බොහොම වටිනා ධර්ම කරුණු අඩංගු වන සූත්‍ර දේශනාවක්, දිග සූත්‍ර දේශනාවක්. සංක්ෂිප්තව මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්නවා නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය තමයි මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ කරලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ඇති සාධාරණ බව, ශ්‍රේෂ්ඨත්වය. උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන කාරණය මනාව මේ සූත්‍ර දේශනාවේදී විග්‍රහ කරනවා. සම්මා සම්බුද්ධ කියන තත්වයට හැමෝටමපත් වෙන්න බෑනේ. ඒකට කොයිතරම් අසීරු වෑයමක ව්‍යායාමයක යෙදෙන්නට ඕනද කියලා අපි දන්නවා. සිදුහත් බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්, අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක්, අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් දසපාරමිතා සම්පූර්ණ කරලා ඒ ලබාගත්තු පුණ්‍ය මහිමය ශක්තියක් බවට පත් කරගෙන තමන් වහන්සේම වීරිය වඩලා තමන්ගෙම සිත කය වෙහෙසවලා උත්සාහය මදකටවත් අත්හරින්නේ නැතුව තමන්ගේ ඒකායන අරමුණ වන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් උන්වහන්සේ ඊටාම අසීරු ව්‍යායාමයක යෙදුණයි කියලා අපි හැමෝම දන්නවා. වසර 6ක් දුෂ්කර ක්‍රියා කරා බුදු වෙන ආත්ම භාවයේදී අවසානයේදී තමයි ਸਰවඥතා ඥානය අවබෝධ කරගන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ සම්මා සම්බුද්ධත්වය කොයිතරම් තියුණු ඥාන ශක්තියක්ද කියන කාරණය මේ සූත්‍රයේදී විග්‍රහ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැනවදාළ ධර්මය, ධර්ම රත්නය
කොයිතරම් විශිෂ්ට වූ ප්‍රතිපදාවක්ද කියන කාරණය මේ සූත්‍රයේදී විග්‍රහ කරනවා. ඊළඟට බුද්ධ ශාසනය පවත්වාගෙන යන ලෝකයේ ශාසනය රඳා පවතින්නේ මහා සංඝරත්නය නිසා. මහා සංඝරත්නය බුද්ධ ශාසනය නොහිටියොත් වැඩ සිටියේ නැත්නම් මේ කොච්චර විශාල පන්සල් තිබුණත් අක්කර ගණන් දේපල සහිත පන්සල් විශාල දාගැබ් බෝධිඝර විහාර මන්දිර ආදී විහාරාංග විශාල කොච්චර ප්‍රමාණයක් තිබුණත් බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ මහා සංඝරත්නය බුද්ධ ශාසනය තුල වැඩ සිටියේ නැත්නම්. ඒ කියන්නේ භික්ෂු මහා සංඝරත්නය ශාසනයේ වැඩ ඉන්නට ඕන බුද්ධ ශාසනය අර්ථවත් වෙන්නට නම් සජීවීව පවත්වාගෙන යන්නට නම්. එනිසා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නා වූ මහා සංඝරත්නයෙහි ඇති අසීමිත ගුණ සමුදාය පිළිබඳව මනාව මේ සූත්‍ර දේශනාවේදී විග්‍රහ කරලා තිබෙනවා. ඒක නිසා චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව දෙවන පෑතිස් මහරජතුමා ඇතුළු පිරිසට දේශනා කරනු ලැබුවා. මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව අවබෝධය වැටහීම ලබා දෙමින් ඒ හැම දිනාටම ධර්ම අවබෝධය ලබා දුන්නා. දෙවෙනි දවසේ පසු දිනේ අනුලා බිසව ප්‍රධාන රජුරුවන්ගේ බිසව තමයි අනුලා දේවිය. අනුලා දේවිය ඇතුළු බිසෝවරුන්ට බුද්ධ දේශනාවේ තියෙන ඊ타ත්ම වැදගත් වූ දේශනාවන් වන විමානවත්තු සහ පේතවත්තු කියන කොටස් ඒ වගේම සත්‍ය සංයුක්ත ඇතුළත් ධර්ම දේශනාවන් පසු දිනෙහි අනුලා බිසව ඇතුළු 500ක් කුමාරිකාවන් උදෙසා දේශනා කරන්නට යෙදුණා මිහිඳු මහරහතන් වහන්සේ. බොහොම ශ්‍රද්ධාවෙන් තමයි ඒ පිරිසත් ධර්ම ශ්‍රවණය කරනු ලැබුවේ. මොකද හැමෝටම හරිම නැවුම් අත්දැකීමක් නෙමේක. නැවුම් අත්දැකීමක් කියලා කියන්නේ මේ විදිහේ කසාවත් හඳිනු හිස මුඩු කරගත්තු බොහොම ශාන්ත ඉඳුරන් සහිත සංසුන් ඉඳුරන් සහිත ඊළඟට පාත්‍රා සිවුරු දරාගත්තු මේ වගේ විශේෂිත පිරිසක් මීට කලින් කවදාවත් මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන මේ ධර්මයේ මේ විශේෂ දේශනාව හරිම තාත්විකයි, ඒ වගේම හරිම සාධාරණයි, ඒ වගේම කනට මිහිරි, තේරුම් ගන්නට පහසුයි. කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව අවබෝධ කරගන්නට පහසුයි. මෙන්න මේ හේතු කාරණා නිසා මේ නැවුම් දේශනාව මේ අලුත්ම පිරිසකගෙන් ලබන මේ අලුත් දැනුම් සම්භාරය අනුලා බිසව ඇතුළු ඒ කුමාරිකාවන් 500ක් දෙනා මනාව වටහා ගත්තා. විමානවත්තු, පේතවත්තු, සත්‍ය සංයුක්ත දේශනා කියන මේ දේශනාවන් ශ්‍රවණය කළා. අවසානයේදී කුමක්ද සිද්ධ වුණේ? අනුලා බිසව ඇතුළු 500ක් කාන්තාවන් සෝවාන් ඵලයට පත් වෙලා අනාගාමී තත්වයට පත් වුණා කියලා සඳහන් වෙනවා ශාසන ඉතිහාසයේ. එහෙම අනාගාමී තත්වයට පත් වෙන්නේ, සෝවාන් තත්වයට පත් වෙන්නේ ධර්මය මනාව ශ්‍රවණය කරලා ඒ තුලින් ධර්ම අවබෝධය ලැබීම තුල. ඉතින් අලුත්ම දේශනාවක් නිසා හැමෝම මේක බොහොම ආසාවෙන් උනන්දුවෙන් ඇහුවා. අහලා එයා ලබාගත යුතු විශිෂ්ට අවබෝධය, ධර්ම අවබෝධය ලබා ගන්නට හේතුණා. ඒ දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේදී මොකද වුනේ?
රැස්ව සිටින පිරිසට දේවදූත සූත්‍රය දේශනා කරනු ලැබුවා මිහිඳු මහරහතන් වහන්සේ. දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය තුලදී බොහොම ලස්සනට විග්‍රහ වෙනවා මේ දිව්‍යමය සැප සම්පත් පිළිබඳව, දෙව්ලොව පිළිබඳව, දෙවියන් විදින යසීසුරු පිළිබඳව විග්‍රහ කරනවා. හැබැයි මේ දේවල් වලට මේ පංචකාම සම්පත්තීන් වලට ආස කරන්න පොළඹවන්න නෙමෙයි මේ සූත්‍රය තුලින් උත්සාහ කරන්නේ. මේ පංචකාම සම්පත්තීන් වින්දනය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි නිස්සාරත්වය, අස්තිර ස්වභාවය අවබෝධ කරගන්නට ඕන කියලා දේවදූත සූත්‍රයේදී දේශනා කරනවා. මේ දේශනාව අහලා රැස්ව සිටි පිරිස අතර 1000ක් දෙනා සෝවාන් ඵලයටපත් වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් දුරු කරලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සැකයනේ නේද? විචිකිච්ඡාව මේ ඒ ආදී ක්ලේශ ධර්මයන් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ නිවැරදි සාධාරණ සර්වකාලීන ධර්මදේශනාව ශ්‍රවණය කළාට පස්සේ. දේවදූත සූත්‍රය 1000ක් දෙනා සෝවාන් ඵලයටපත් වෙනවා. ඊළඟ දවසේදී රජ උයනේදී දේශනා කරනවා බාලපඬිත සූත්‍රය. මිහිඳු මහරහතන් වහන්සේ බාලපඬිත සූත්‍රයෙන් දැන් මේ වඩින හැම ස්ථානයකම විශාල වශයෙන් සෙනග රැස් වෙනවා. මොකද ආරංචිය බොහොම ඉක්මනින් sannivedanaya වෙනවා. මෙන්න මෙහෙම හරි අමුතු පිරිසක් ඇවිල්ලා ඉන්නවා. පැවිදි මේ වෙච්ච පිරිසක්. භික්ෂුන් වහන්සේලා, බුද්ධ ශ්‍රාවකයෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලායි කියන්නේ. බොහොම ලස්සනට දහම් දේශනා. රජතුමත් ධර්ම අවබෝධය ලැබුවා, අනුලාභිසවත් ධර්ම අවබෝධය ලැබුවා. හරිම සිත් ගන්නාසුළු ධර්මයක් දේශනා කරන්න කියලා මේක ලැබුගින්න වගේ පැතිරිලා යනවා. ඒ හින්දා උන්වහන්සේ වඩින්නේ යම් තැනකටද මිහිඳු මහරහතන් වහන්සේ අසලට විශාල පිරිසක් රැස් වෙනවා. ඒ නිසා රජ වේනේදී බාලපඬිත සූත්‍රය දේශනා කරලා ඒ ධර්ම දේශනාව අහපු 1000ක් කාන්තාවෝ සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ දවසේ කාන්තාවෝ 1000ක් දෙනා බාලපඬිත සූත්‍රය අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. ඊළඟ දවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ පිරිස රජමාලිගාවෙන් තමයි දානේ වළඳන්නේ. දානේ වළඳලා අනුමෙවිනි බණ හැටියට දේශනා කරනු ලබන්නේ. අනුමෙවිනි බණ කියලා කියන්නේ භුක්තානුමෝදනා ධර්ම දේශනාව. ධර්මවලද අවසානයේදී දේශනා කරන ධර්ම දේශනාවට අපි කියනවා භුක්තානුමෝදනාව නැත්නම් අනුමෙවිනි ධර්ම දේශනාව කියලා. අනුමෙවිනි බණ. අනුමෙවිනි බණ හැටියට දේශනා කරන්නේ ආසිවිසෝපම කියන සූත්‍රය. ආසිවිසෝපම සූත්‍රය. දැන් සූත්‍ර දේශනා කීයක් තියෙනවද? චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කළා. ඊළඟට විමානවත්තු, පේතවත්තු සහ සච්ච සංයුත්තය දේශනා කළා. ඊට පස්සේ දේවදූත සූත්‍රය දේශනා කළා. බාලපඬිත සූත්‍රය දේශනා කරනු ලැබුවා. ඊළඟට ආසිවිසෝපම සූත්‍රය දේශනා කරනු ලැබුවා. මේ දේශනාව මේ අහලා අර රැස් වෙලා හිටපු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. රජවෙනින් තමයි රජමාලිගෙන් දන්වලදලා තමයි ඒ පිරිසට ආසිවිසෝපම සූත්‍රය දේශනා කරන්නේ. ඊළඟට සිව්වන දිනේදී අනමතග්ග සූත්‍රය දේශනා කරනවා මිහිඳු මහරහතන් වහන්සේ. මේ සූත්‍ර දේශනා එකකට එකක් වෙනස් වගේම ධර්මයේ පිළිබඳව ඊටාම මනාව වටහා ගන්නට පුළුවන්කම තිබෙන මේ කියන්නේ විවිධ වයස් කාණ්ඩවල විවිධ බුද්ධිමත් භාවයන්ගෙන් සමන්විත අයට පැහැදිලි වන ආකාරයට තමයි මේ සූත්‍ර දේශනාවන් දේශනා කරනු ලබන්නේ. අනමතග්ග සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා දහසක් දෙනා ධර්ම අවබෝධය ලබනවා. තවත් 1000ක පිරිසක්. එතකොට දැන්
මුල් දවස් දෙකේ 2500ක් විතර. ඊට පස්සේ පස්වන දවසේදී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා පස්වන දවසේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනු ලබනවා. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මේ දූදරුවෝ දන්නවා, මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්තු නිර්මල වූ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය අඩංගු වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුළ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කරලා පස්වෙනි දවසේදී ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරනු ලබනවා. මේ විදිහට දින 7ක් ගත වෙනකොට කොච්චර පිරිසක්ද? 8500ක විතර පිරිසක්. 8500ක විතර පිරිසක් ධර්ම අවබෝධය ලබනවා, සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට දැන් තෙරුවන් සරණ ගිය ඊ타ත්ම පිරිසිදු ධර්මයක් පිළිපදින සිල්වත් වූ ජනතාවක් 8500ක දහස් ගණනක ජනතාවක් දින 7ක් තුලදී විශාල පරිවර්තනයකට ලක් කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ විශේෂිත පිරිසට පුළුවන් හැකියාව ලැබෙනවා. මෙන්න මෙතනදී අපිට තේරුම් ගන්නට අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මාහිමියෝ කියලානේ හඳුන්වන්නේ. අනුබුදු කියලා කියන්නේ දෙවෙනි බුදුවරයාණන් වහන්සේ කියන එක. දෙවෙනි බුදුවරයාණන් වහන්සේ. දෙවෙනි බුදුවරයාණන් වහන්සේ කියන නාමය අර්ථවත් වෙන්නේ මෙන්න මේ සිදුවීම් තුළින්. ඒ කියන්නේ දින 7ක් තුලදී බෞද්ධ ජන සමාජයක් ගොඩනගන්නට විශාල පිරිසක් බෞද්ධ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කරන්නට මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා. උන්වහන්සේ දෙවෙනි බුදුරජාණන් වහන්සේ නමක් හා සමානයි. අපේ රටට ලංකා ධරණි තලයට සම්බුදු දහමේ පණිවිඩය චතුරාර්ය සත්‍ය ධර්මයේ දාන සීල භාවනා ආදී අතිශය වැදගත් වූ ප්‍රතිපදා සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදා මේ අලුත්ම සමාජයට හඳුන්වා දීලා සමාජය තුළ විශාල පරිවර්තනයක් සිද්ධ කළ බෞද්ධ ජන සමාජයක් ඇති කිරීම නිසා තමයි අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට හඳුන්වනු ලබන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒක නිසා උන්වහන්සේට දරුවනේ අපි හැමදාමත් නමස්කාර කළ යුතු වෙනවා, ගෞරව කළ යුතු වෙනවා, උන්වහන්සේ අනුස්මරණය කළ යුතු වෙනවා. පොසොන් පොහොය දවස අපිට වැදගත් වෙන්නෙම ඔය කියන විශේෂිත වූ කාරණා. එදා උන්වහන්සේ දෙවන පෑතිස් මහරජතුමා මුණ ගැහිලා මේ සාර්ථක වැඩපිළිවෙල ආරම්භ කිරීම තුළින් තමයි අද දක්වාම අපේ රට බෞද්ධ රටක් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධ ශාසනය උදෙසා පූජා කරන්නට යෙදුණු මේක ධර්මද්වීපයක් හැටියටනේ ඉතිහාසයේ ඉඳලාම හඳුන්වන්නේ. විවිධාකාරයේ අද වෙනකොට විවිධ කැළඹීම් සහගත තත්ත්වයන් ඇති වෙලා තිබුණාට අපේ රට නිර්මල බුදුදහම පවතින ධර්මද්වීපයක්. ලෝකේ තියෙන එකම රට ථේරවාදී බුදුදහම පවතින තවත් රටවල් තිබෙනවා කිහිපයක්. නමුත් ලංකාද්වීපය තුළ නිර්මල බුදුදහම සුරක්ෂිතව ආරක්ෂා වෙලා පවතිනවායි කියන කාරණය අපි පිළිගන්නට ඕන වෙනවා. මොකද එදා සිට අද දක්වාම අඛණ්ඩව මේ භික්ෂු ශාසනය මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණු මහා විහාරීය භික්ෂු පරම්පරාව ආරම්භිලා එතැන් ඉඳලා මේ දක්වාම බුද්ධ ශාසනය නිකලල්ව පවත්වාගෙන එන්නට
බුද්ධ දේශනාව අනුගමනය කරන උපාසක උපාසිකාවන් නැත්නම් සදැහැති පින්වතුන්ගෙන් සමන්විත බුද්ධ ශාසනය බුද්ධ දේශනාව පවත්වාගෙන එන්නට මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කරන්නට මේ යෙදුන මේ සාර්ථක වැඩපිළිවෙල අපිට මහෝපකාරී වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපි උන්වහන්සේව පොසොන් පොහොය දවසේදී විශේෂයෙන්ම අනුස්මරණය කරනු ලබන්නේ. ඊළඟට මහින්දාගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇති වුණා. ඊළඟට රජ උන්වහන්සේ වැඩ හිටපු උයන ජෝතිය උයන හැටියට නම් කරන්නට යෙදුණා. ජෝතිය උයන හැටියට අනුරාධපුරයේ මහා මෙවුනා උයන ජෝතිය උයන හැටියට නම් කරන ලැබුවා. මහා විහාරීය භික්ෂු පරම්පරාව ආරම්භ වුණා. මේ පොසොන් දවසේදී සිදුවෙච්ච රටක් වෙනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු විශිෂ්ටතම මෙහෙවර තමයි අපි පොසොන් පොහොය දවසේදී මේ විදිහට සිහිපත් කරන්නේ. උන්වහන්සේට උපහාර දැක්වීමක් හැටියට තමයි මේ පුර පසළොස්වක පොහොය දවසේදී හිමිදිරියේ ඉඳලම සීල සමාදානයේ යෙදිලා ධර්මානුකූලව බණ අසමින් භාවනා වඩමින් සීලය ආරක්ෂා කර ගනිමින් කය වචනය සිත සංවර කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්න විදිහට අපි කාලය ගත කරනු ලබන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මහරහතන් වහන්සේලාට කරන ගෞරවයක් හැටියට අපිට ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වෙන්නට ශ්‍රේෂ්ඨ ජන සමාජයක් බවට පත් වෙන්නට උන්වහන්සේ ලබා දුන්න පිටු බලය නිසා තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිර්මල බුද්ධ දේශනාව අපිට කියා දෙමින් අපේ ජනතාවට ධර්මාවබෝධයෙන් යුක්ත ජනතාවක් බවට පත් වෙන්නට ධර්මානුකූලව ගොඩ නැගෙන්නට අඩිතාලම වැටුණා මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ. ශාසනික වශයෙන් ඇති වැදගත්කම් පිළිබඳව ගත්තට පස්සේ පොසොන් පොහොය දවසක තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සිව්වන සතියේදී හතරවන සතියේදී රුවන්ගේ වැඩ සිටියේ. තතියන් චංකමනං සෙට්ටං කියලා අපි කියන්නේ නේද? මේ චතුත්ථං රතනාගල. ඔව් හතරවන සතියේදී රුවන්ගේ වැඩ හිඳීම. චතුත්ථං රතනාගල. රුවන්ගේ වැඩ හිඳීම සිද්ධ වෙලා තියෙන්නේ පොසොන් පොහොය දවසක. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම මහානෝපසම්පදාව සිද්ධ වෙන්නේ. බණ්ඩුක උපාසකවරයා පැවිදි කරලා උපසම්පදා තත්වයට පත් කරනවා. ප්‍රථම පැවිදි උපසම්පදාව හැටියට සඳහන් වෙන්නේ බණ්ඩුක උපාසකතුමාගේ ඒ පැවිදි උපසම්පදාව සිද්ධ වෙන්නේ. මේකත් පොසොන් පොහොය දවසේදී සිද්ධ වුණු බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඊ타ත්ම වැදගත් වෙනවා දම්සෙත් මහාවිද්‍යාලයේ දූ දරුවෝ අද වගේ දවසකදී අද වගේ උතුම් දවසකදී ගරු විදුහල්පතිතුමියගේ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව අපේ දරුවෝ මේ දුෂ්කර අවස්ථාවෙහි Tamanගේ නිවස තුලම රැඳෙමින් සිල් සමාදන් වෙලා සීලවන්තව අද දවසේ ගත කරන එක හුඟා වටිනා වූ කාරණයක්. හුඟා පින් රැස් කරගන්නට කුසල් රැස් කරගන්න තිබෙන අවස්ථාවක් වෙනවා. ඒ වගේම දරුවන් තුල ගුණධර්ම මේ තුලින් දියුණු වෙනවා, පෝෂණය වෙනවා. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදින්නට අවස්ථාවක් මේ තුලින් ලැබෙනවා. ඒ වගේම පොසොන් පොහොය දවස අර්ථවත්ව ගත කළා කියන මානසික සතුට දරුවන්ට විඳින්නට පුළුවන් වෙන දවසක් බවට අද දවසපත් වෙනවා. මේ සීල සමාදානයේ යෙදিলা මේ විදිහට ධර්ම ශ්‍රවණය කරමින් ධර්මානුකූලව ගත කිරීම නිසා. ඉතින් මේ ධර්ම දේශනාවට මම මාතෘකා කරගත්තු ගාථාව බොහොම වටිනා ගාථාවක්. මම මුලින් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව ඒ විශේෂිත විස්තර ටික දරුවන්ට කියා දුන්නේ ඔබ සියලු දෙනාගේ ධර්මඥානය වැඩි දියුණු කිරීමත් ඒ වගේම පොසොන් පොහොය දවසේ වැදගත්කම සහ බෞද්ධ ජන සමාජයේ කොයි ආකාරයෙන්ද
ගොඩ නැගුණේ. ඒ සඳහා අඩිතාලම වැටුනේ කොයි විදිහටද කියන එක පැහැදිලි කරලා දෙන්නට ඕන නිසායි මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව වැඩිපුර කරුණු කාරණා ටිකක් සඳහන් කරන්නට යෙදුනේ. මාතෘකා කරගන්නට යෙදුණු ගාථාව ධර්මදේශනාව සඳහා හැම කෙනෙක්ම දන්න ගාථාව. ඔය ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ගාථාව අහලා තියෙනවා. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තම. මේ ගාථාව අඩංගු වෙන්නේ මොන සූත්‍රයේද කියලා දන්නවනේ නේද? දන්නව ඇතිනේ. මතක් කරලා බලන්න. මොන සූත්‍රයේද මේ ගාථාව අඩංගු වෙන්නේ? බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ. අවසාන පදේ කිව්වහම සූත්‍රය මතක් වෙනවා. ඒතම් මංගල මුත්තම. මහා මංගල සූත්‍ර දේශනාව තමයි මංගල කරුණු 38ට අදාළව මේ ගාථාවත් සඳහන් වෙන්නේ. එතකොට මේ ගාථාවේ අර්ථය ගත්තහම බාහු සච්ඡංච කියලා කියන්නේ මොකක්ද? බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවද? බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවද? අපි කියන්නේ බහුශ්‍රත භාවය කියලා. අන්න ඒක තමයි බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියලා කියන්නේ. බාහු සච්ඡ. ඊළඟට සිප්පංච කියලා කියන්නේ මොකද්ද? ශිල්ප දැනීම. ශිල්ප ශාස්ත්‍ර ඥානය. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඥානය නේද? බුද්ධ ආගම ඉගෙන ගන්නවා, සිංහල ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, ගණිතය ඉගෙන ගන්නවා, විද්‍යාව ඉගෙන ගන්නවා, ප්‍රාතාවක ඉගෙන ගන්නවා, නොයෙකුත් දේවල් නේද? ක්‍රීඩා ඉගෙන ගන්නවා. එතකොට ශිල්ප ඥානය. සිප්පංච කියලා කියන්නේ ශිල්ප ඥානය. ඊට පස්සේ සුසික්ඛිතෝච විනයෝච. මොකක්ද ඒ කියන්නේ? මනාව හික්මුණු විනය ඇති බවද? මනාව හික්මුණු විනය ඇති බවද? ඊට පස්සේ සුභාසිතාච යාවාචා. යම් වචනයක් මනාව කියන ලද්ද. මනාව කියලා කියන්නේ මේ හොඳින්. ඒ කියන්නේ නියම ලෙස වචන භාවිතා කරනවද? සුභාසිත වචන, නිවැරදි වචන සහ කතා කළ යුතු වචන කතා කරනවද? සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තම. මේ යම් කෙනෙකු තුල දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. කොයි යමෙකු තුල මෙන්න මේ කියන කාරණා තියෙනවා. බොහෝ ඇසූ පිරූ තැන්, ඒ වගේම ශිල්ප දැනීම, ඊළඟට මනාව හික්මුණු විනය ඇති බව, යහපත් වචන කතා කිරීම කියන මේ කාරණා තියෙනවා නම් ඒතං මංගල මුත්තමං. ඒක උතුම් මංගල කාරණයක් කියලා කියනවා. උතුම් මංගල කාරණයක්. යම් කිසි කෙනෙක් තුල මේ ಗುಣධර්ම තිබෙනවා නම් ඒක මංගල කාරණයක්. එතකොට දරුවන් හැටියට ඔබ සියලු දෙනා තුළම මේ ಗುಣධර්ම ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනෙක් තුළ මේ ಗುಣධර්ම තිබෙනවා. ඇති කර ගනිමින් තිබෙනවා. මේ ಗುಣධර්ම නැති කෙනෙක් නම් මේ ಗುಣධර්ම ඇති කරගත්තාම මේක මංගල සම්මත කාරණයක් බවට පත් වෙනවා. දරුවනේ බාහු සච්ච බොහෝ ඇසූ පිරූ තැන් ඇති කියලා කියන්නේ කුමක්ද? හැම දෙයක්ම ඉගෙන ගත්තු. එහෙම නැත්නම් හැම දෙයක් පිළිබඳ හැම දෙයක් කියලා කිව්වහම වැරදි දේවල් නරක දේවල් ඒකට මේ ඇතුළත් කරගන්න බෑ. දැන් උදාහරණයක් හැටියට සත්තු මරණ එක මේට දක්ෂයෝ ඉන්නවා. සත්තුන්ට උගුල්ලට ඕලා, සත්තුන්ට මේ වෙඩි තියලා, සත්තුන්ට වෙන වෙන හිරිහැර කරලා සතුන් මරන්න දක්ෂයෝ ඉන්නවා. ඒක හැබැයි දැනුගත්කමක් වුණාට ඒක හොඳ දක්ෂතාවයක් නෙවෙයි. ඒ නිසා එහෙම දක්ෂතාවයක් මේකට අයිති වෙන්නේ නැහැ. හරිද? මං කියන්නේ යහපත් වූ දක්ෂතාවයක්. බාහු සත්‍ය, බහුශ්‍රත භාවය, බොහෝ ඇසූ පිරූ තැන්. ඒ කියන්නේ දැන් උයන්න පිහන්න ගත්තාම ගෙදර අම්මා මේ හරි තාත්තා හරි කෑම මේ පිළියෙල කරනවා වෙනුවට දරුවන්ට පුළුවන්කම තියෙනවා නම් දරුවට හරි දැරියට හරි පුළුවන්කම තියෙනවා නම් ඉවුම් පිහුම් දක්ෂතාවය. බතක් වේල වෑංජනයක් දෙකක් හදාගන්න, පොල් සම්බෝලයක් හදාගන්න. ඒව බහුශ්‍රත භාවයට ඇතුළත් වෙන දේවල්. ඊළඟට රෙදි ටික සෝද ගන්න, ගේ දොර අස්පස් කරන්න, වලම් පිඟන් ටික සෝදලා දාන්න. ඒවා කඩන්න බින්දින්න නැතුව ඒ දේවල් හොඳින් කරලා
ලස්සනට පිළිවෙලට ඒ කටයුතු කරන්න පුළුවන් නම් ඒව බහුශ්‍රృత භාවයට තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟට මේ යම්කිසි මේ අපි හිතමුකෝ ධර්ම කරුණු කියලා. ධර්ම කරුණු පිළිබඳව අවබෝධය වැටහීම තියෙනවනේ. යම්කිසි විශේෂ ශාස්ත්‍රයක් පිළිබඳව එහෙම නැත්නම් යමක් පිළිබඳව හොඳින් අවබෝධය වැටහීම තියෙනවනේ. මේ යහපත් දේවල් පිළිබඳව ඒ ඔක්කොම බහුශ්‍රృత භාවයට ඇතුළත් වෙනවා. ඒකෙදි දරුවනේ තේරුම් ගන්නට ඕන හැම දෙයකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියන එක. පාසලට මේ එනකොටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. පාසලට ඇවිල්ලත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගෙදරදිත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමාජයට මේ ඇසුරු කරද්දිත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. පොතපත පරිහරණය කරද්දිත්, ක්‍රීඩා කරද්දිත්, සෙල්ලම් කරද්දි මේ හැම අවස්ථාවකදීම මේ නිවැරදි දේ ඉගෙනගෙන ඒ අවබෝධය Taman තුල තියෙනවා නම් අන්‍ය බහුශ්‍රృතේ. සිල් සමාදන් වෙන්නේ කොහොමද? සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගන්නේ කොහොමද? භාවනා කරන්නේ කොහොමද? භාවනා වඩන්නේ කොහොමද? මේ කියලා මේ සෑම දෙයක්ම වැඩිහිටියන් සලකන්නේ කොහොමද? රෝගියෙකුට අපෝපස්ථාන කරන්නේ කොහොමද? දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා පිළිපදින්නේ කොහොමද කියලා මේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් එයා බහුශ්‍රృතේ. ඒ නිසා බහුශ්‍රృතෙක් බවට පත් වෙන්නට හැම වෙලාවකදීම උනන්දු වෙන්නට ඕන. තමන්ගේ තියෙන වැරදි අඩුපාඩුකම් මොනවද කියලා අඳුරගන්න පුළුවන් නම්, තමන් ඇසුරු නිසුරු කරන වැරදි යාළුවෝ කවුද කියලා තේරුම් ගන්න පුළුවන් නම්, එයාගෙන් ඈත් වෙන්න පුළුවන් නම් එයා බහුශ්‍රృතේ. වැරදි දේවල් පැත්තක තියලා හොඳ දේවල් අනුගමනය කරන්න පුළුවන් නම් එයා බහුශ්‍රృතේ. ඒ නිසා බාහු සත්‍ය කියන ගුණය දරුවන්ගේ ජීවිතවල ඇති කරගන්නට ඕන. ඊළඟට කියනවා සිප්පංච, ශිල්ප දැනීම, ශිල්ප ඥානෙ. මේ සමහර කෙනෙක් බුද්ධ ආගම විෂයට උනන්දු නැහැ. හැබැයි සිංහල විෂයට උනන්දුයි. සමහර කෙනෙක් බුද්ධ ආගමටයි සිංහලටයි උනන්දු නැහැ, ගණිතයට උනන්දුයි. සමහර කෙනෙක් බුද්ධ ආගම විෂයටයි ගණිතයටයි සිංහලටයි ඒවට උනන්දු නැහැ. හැබැයි ඉංග්‍රීසි විෂයට උනන්දුයි. එහෙම නැත්නම් නැටුම් වලට උනන්දුයි, සංගීතයට උනන්දුයි. එතකොට සිප්පංච කියලා ගත්තාම, ශිල්ප ඥානය කියලා ගත්තාම මේ හැම විෂයක් ශාස්ත්‍රයකම Taman උනන්දු වෙලා දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕන. අර කර්ණීයමෙත් සූත්‍රයේදී කියනෝනේ සක්කෝ කියලා. සක්කෝ උජූච සූජූච කියලා කියන්නේ නේද? සක්කෝ කියලා කියන්නේ මොකක්ද? දක්ෂ බව, හැකියාව ඇති බව. හැකියාව ඇති දක්ෂයෙක් බවට පත් වෙන්නට හැම විෂයක් ශාස්ත්‍රයක් තුළ, මේ කියන්නේ පාසලේදී ඉගෙන ගන්න විෂයන් 8ක් හරි 10ක් හරි ඒ විෂයන් වගේම සෑම දෙයක් පිළිබඳවම මේ ශිල්ප ඥානය ඇති දක්ෂයෙක් බවට අපි හිතමුකෝ දැන් මේ මෝටර් සයිකලයක් පදින්න, බයිසිකලයක් පදින්න, කාර් එකක් එලවන්න, වෑන් එකක් එලවන්න නේද? මේ කියන්නේ රියදුරු මේ හැකියාව, ඩ්‍රයිවිං පුළුවන්කම. එතකොට මේ පැලයක් හිටවන්න නේද? මේ පැලයක් හොඳට වලක් කපලා, පොහොර දාලා, වතුර දාලා ඒ විදිහට නිවැරදිව පැලයක් හිටවන්න නේද? මේ බතක් ව්‍යංජනයක් උගන්වන්න. මේ හැම දෙයක්ම ශිල්ප මේ හැටියට ගන්න පුළුවන්. ඒවා අර බහුශ්‍රృత භාවය වගේම සෑම දෙයක් පිළිබඳව Taman දක්ෂයෙක් බවට පත් වෙන්න ඕන. Tamanට අනතුරක් කරගන්න නැතුව, අනුන්ට අනතුරක් කරන්නේ නැතුව නිවැරදි ලෙස යමක් කරන්න මේ ඥාන ශක්තිය තියෙන්න ඕන. එතකොට ශිල්ප ඥානෙ, එතකොට අධ්‍යාපනික ඥානය වගේම සාමාන්‍ය ජීවිතයේදී Taman ලබන හැම දෙයකින්ම අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකනේ. එතකොට මේ ඥාන සම්පත්තිය ඇති කරගන්නට ඕන. සිප්පංචය කියලා කියන්නේ ඒකයි, ශිල්ප දැනීම. ඊළඟට කියනවා සුසික්ඛිතෝච විනයෝච. මොකද්ද මේ කියන්නේ? මනාව හික්මුණු විනය ඇති බව. මනාව හික්මුණු විනය ඇති බව කියන කාරණය මේ දරුවෝ නිතරම මේ අහන වචනයක් නේ. විනයගරුක වෙන්න ඕන, නීතිගරුක වෙන්න ඕන, මේ හොඳ මේ ගුණදහම් තියෙන්න ඕන, හොඳ පුරුදු තියෙන්න ඕන කියලා නේද? එතකොට මේ විනයගරුක භාවයේ, හික්මුණු භාවයේ කුමකින්ද ඇති වෙන්නේ? ඇති වෙන්නේ දරුවනේ Tamanගේ ඉන්ද්‍රිය සංවරකමින්නේ. ඉන්ද්‍රිය සංවරකමින්. ඔයගොල්ලෝ කතා කරන දේවල් වැරදි දේවල් නම් අනිත් අයට අහගෙන ඉන්න බැරි දේවල් කතා කරනවා නේද? වැරදි වචන අපි අර දන්නවනේ මේ තියෙනවනේ නොකල යුතු දේවල් නේද? කතා නොකල යුතු දේවල් තියෙනවා, ක්‍රියා නොකල යුතු දේවල් තියෙනවා, නොකල යුතු ක්‍රියාවන් තියෙනවා නේ? නොකල යුතු කතාවන් තියෙනවා. ඒ දේවල් වලින් ආරක්ෂා වෙලා හික්මීමෙන් යුක්තව
කටයුතු කරනවා නම් මනාව හික්මුණු විනය ඇති පුද්ගලයෙක්. ඒ කියන්නේ අපි කියන්නේ හැදිච්චකම තියෙනවා නේද? හැදිච්චකම කියලා කියන්නේ තැනක හැසිරෙන්න දන්න කෙනෙක් වෙන්න ඕන. හැදිච්චකම තියෙන කෙනා තැනක හැසිරෙන්න දන්නවා. පන්සලට ගියපුවම පන්සලේදී හැසිරෙන්න ඕන කොයි විදිහටද කියලා දන්නවා. පන්සලට යනකොට ඇඳගෙන යන්න ඕන මොනවද කියලා දන්නවා. පන්සලට යනකොට ඉවත් කළ යුතු දේවල් මොනවද කියලා දන්නවා. පාවහන් ඉවත් කරන්න ඕනේ, හිස් වැසුම් ඉවත් කරන්න ඕනේ නේද? අනවශ්‍ය දේවල් ගෙනියන්න හොඳ නෑ පන්සල් යනකොට. පන්සලට යනකොට තෙල් මල් හඳුන් කූරු අරගෙන නේද? බොහොම ශ්‍රද්ධාවෙන් සුදුවත් ඇඳලා ඒ විදිහටනේ පන්සලට යන්නේ. එතකොට එතනදී හැසිරෙන්න ඕනේ බව දන්න කෙනා විනයගරුක කෙනෙක්. හික්මුණු කෙනෙක්. පාසලේදී හැසිරෙන්න ඕනේ විදිහ අපි දැනගන්න ඕනේ. ගුරුවරුන්ට කරදර කරන්න හොඳ නෑ. පන්ති අනිත් දරුවන්ට කරදර කරන්න හොඳ නෑ. මනාව තමන් අධ්‍යාපනය ලබන්නට ඕන. හොඳින් ඉගෙන ගන්නට ඕන. ඊළඟට කීකරු දරුවෙක් වෙන්න ඕන. හැම ගුරුවරයෙකුටම එකසේ ගෞරවයෙන් යුක්තව සලකන්නට ඕන. තමන්ගේ දෙමව්පියෝ හැරුණාම තමන්ට ඉන්න දෙවෙනි අම්මලා තාත්තලා වගේ තමයි ගුරුවරු. ඒ නිසා ඒ අයට ඒ විදිහට නිසි ගෞරවයෙන් සලකන්නට ඕන. හැම විටකදීම ගරු බුහුමන් දක්වන්නට ඕන. ඒ විදිහට පාසලේදී හැසිරෙන්න ඕන විදිහක් තිබෙනවා. බස් රථයේදී හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. මහා මගදී හැසිරෙන්න ඕන විදිහක්. මහා මග නොඉක්මුණු විදිහට ගමන් කළොත් අපිව බස් එකක් හරි ලොරියක් හරි මොකක් හරි ඇහිලා යට කරගෙන යන්න පුළුවන්. දැන් මේ ඊයේ පෙරේදත් අර මහා මගදී මේ නොඉක්මුණු විදිහට මේ බයිසිකලේ මෝටර් සයිකලේ පැදගෙන ගිය තරුණ ළමෙක් මේ පන්සල ගාවදීම මේ ලයිට් කණුවේ හැප්පිලා එතන බෙල්ල කැඩිලා එතනම මලා. බෙල්ල කැඩුණා. ඔය ස්කූටි බයික් එකක් පදින්න ගිහිල්ලා. හරිද? ඒ විනයගරුක භාවය නැති වුනහම සංවරකම නැති වුනහම ඉන්ද්‍රිය සංවරකම නැති වුනහම ඉන්ද්‍රිය සංවරකම නැති අය තමයි මිනිස්සු යන පාරේ මෝටර් සයිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන මේ අර මීහරකෙක් වගේ පාර දිගේ මහා සත්‍යයෙන් මෝටර් සයිකලේ පැදගෙන යන්නේ ඉන්ද්‍රිය සංවරය නැති අය. ඔගොල්ලෝ දැකලා ඇති එහෙමයි ඉන්නවා. පුස් සයිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන මහා පාරේ යන්නේ මේ හරියට පාර පෙන්නෙත් නැහැ ගාන කඩාගත්ත හරකා වගේ පාර මැද්ද යනවා සයිකලේ උස්සගෙන. ඉතින් කවුරු හරි වෙන කල්පනාවක එන කෙනෙක් හරි වැඩිහිටියෙක් හරි ළමයෙක් හරි කවුරු හරි කලබලෙන් මොකක් හරි හදිසි දෙයක් වුණොත් එහෙම ඔන්නේ තුවාල වෙනවා. සමහරට මරණය පවා සිද්ධ වෙනවා. ඒගොල්ලෝ හික්මුණු භාවයේ ඇති අය නෙමෙයි. ඒගොල්ලෝ අසංවර ඉන්ද්‍රිය සංවරය නැති අය. ඒ නිසා මනාව හික්මුණු විනයගරුක ඇති දරුවෙක් බවට පත් වෙන්නට උත්සාහ කරන්නට ඕන. ඊළඟට සුභාසිතාචාවාචා යහපත් වචන. ඔයගොල්ලෝ දන්නවනේ යහපත් වචන කියන්නේ මොනවද කියලා ආජීවට්ටමක සීලයේහි උගන්වනවා. යහපත් වචන මේ කතා කරන්නේ කොහොමද? කතා නොකළ යුතු වචන මොනවද කියලා උගන්වනවා. මේ මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. මෙන්න මේ කියන වචන බොරු කියන්න හොඳ නෑ. හිස් වචන කතා කරන්න හොඳ නෑ. කේලාම් කියන්න හොඳ නෑ. සිත් රිදෙන වචන කතා කරන්න හොඳ නෑ. මේ වැඩක් නැති වචන කතා කරන්න හොඳ නෑ කියලා මෙහෙම මේ ආජීවට්ටමක සීලයේ උගන්වන නිසා මේ වචන කතා නොකරන ප්‍රිය වචන කතා කරන හැමෝටම සිත් නොරිදෙන ආදරය දැනෙන සිත් ගන්නාසුළු ප්‍රිය වචන කතා කරන දරුවෙක් බවට පත් වෙන්නට ඕන. දැරියක් බවට පත් වෙන්නට ඕන. එහෙම නැතුව ඔය ඕපදූප කතා කරන කේලාම් කියන බොරු කියන නේද? තම වැඩක් නැති හිස් දේවල් කතා කරන කෙනෙක් බවට ඒ දේවල් කතා කරමින් ඔහේ නිකන් කාලය කාදමන. කොච්චර අය ඉන්නවද? වැඩිහිටියෝ කොච්චර ඉන්නවද ඕපදූප කතා කරන අය? අරයාගේ මෙයාගේ ඇදකුද තේරුමක් නැති දේවල් අරයා මෙහෙම කළා, මෙයා මෙහෙම කළා, අරයා මෙහෙ ගියා, මෙයා මෙහෙ ගියා, අරයා ඉන්නේ අරයා එක්ක, අරයා ඉන්නේ අරයාත් එක්ක කියලා ඔහොම අනුන්ගේ ඕපදූප හොයා අනුන්ගේ වැරදි හොයා ඉන්න නිකරුණේ කාලය කාදමන පුද්ගලයෝ වැඩිහිටියෝ අතරේ අනන්තවත් ඉන්නවා. කාන්තා පාර්ශවයේත් ඉන්නවා, පිරිමි පාර්ශවයේත් ඉන්නවා. කාන්තා පාර්ශවයේ වැඩි මං හිතන්නේ. ඒ හින්දා ඕපදූප කතා කරන එක, කේලාම් කියන එක, අරයාගේ මෙයාගේ ඇදකුද කතා කරන එක මහා නරක මේ ගුණයක්. මේ ගුණයක් නෙමෙයි දුර්ගුණයක්. මහා නරක දුර්ගුණයක්. ඒ නිසා ඒ වගේ දුර්ගුණ වලින් ඈත් වෙන්නට ඕන. ඒක තමයි සුභාසිත කියලා කියන්නේ. සුභාසිතාච වචන සුභාසිත විදිහට කතා කරන එක. සුභාසිතේ කියලා බොහොම ලස්සන මේ කවි පොතකුත් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ නේද? සුභාසිතේ තියෙන කවියක් මට මතක් වෙන වෙලාව ඇති වෙයිද දන්නේ මම කියන්න. කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය නපුරු දුදනන්ගේ සියොලඟෙහිම විසය. අහලා තියෙනවද මේ කවිය? කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය. ඔයගොල්ලෝ අහලා ඇතිනේ මේ ගෝර සර්පයෝ ඉන්නවනේ නේද? විස සහිත සර්පයෝ නයි පොළොංගු උණකටුව නේද? ඔය වගේ එක ඒගොල්ලන්ගේ දල දෙකේ තමයි විස තියෙන්නේ. නයි ගැහුවොත් එහෙම අර පෙනේ පුප්පල ටොක් ගාලා ගහපු ගමන් දලයක් අපිට ඇනුනොත් එහෙම දලයේ තියෙනවා විස. ඒක ශරීරගත වෙලා පැයක් යනකොට අපිව මැරෙනවා. පොළඟි දෂ්ට කළොත් එහෙමයි. ඒ හින්දා ඒගොල්ලන්ගේ දල දෙකේ විස තියෙනවා. වෙන තැන්වල නෙමෙයි දල දෙකේ තමයි විස තියෙන්නේ. ඊළඟට මේ මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විද මදුරුව දන්නවනේ. මදුරුව විදින්නේ මොකෙන්ද? ඩ්‍රිල් එකක් අරගෙන එනවද? ඈ මදුරුව විදින්නේ තුඩෙන්නේ. අර ඒගොල්ලන්ගේ තියෙන කූරක් තියෙනවා ඒක තියලා තද කරපුවම අපිට ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සනීපයක් දැනෙනවා. නේද? ඒගොල්ලන්ගේ තුඩේ තමයි විස තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක විදලා ගියාට පස්සේ කසන්න ගන්නවා, රිදෙන්න ගන්නවා, මේ පටාස් ගාලා ගහනවා නේද? නොයෙකුත් පයින් ගහනවා මදුරුවන්ට. ඒ වගේ. එතකොට ඒගොල්ලෝ තුඩේ විස. ඊළඟට මේ රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය. ගෝනුස්සු වගේ සත්තුන්ගේ වල්ගේ අග තමයි අග්ගිස්සේ තමයි විස තියෙන්නේ. ඔය සමහර සත්තුන්ගේ වල්ගේ අග. එතකොට ඒගොල්ලෝ අනින්නේ අත් දෙකෙන් ඉර කරගෙන වල්ගෙන් විදිනවා අපිට. ගෝනුස්සු එහෙම කරන්නේ. ඒගොල්ලන්ගේ වල්ගේ අග්ගිස්සේ විස තියෙනවා. ඒ වල්ගේ අග්ගිස්සේ විස තියෙන අය හරි භයානකයි හින්දා මේ වල්ග තියෙන අය හොඳට අඳුන ගන්න ඕන. ඒ හින්දා ඒගොල්ලන්ගේ වල්ගේ අග විසයි. හැබැයි නපුරු දුදනන්ගේ සිය ළඟෙහිම විසය. මිනිස්සුන්ගේ දුර්ජනයන්ගේ අර සත්තුන්ගේ නම් එක තැනක විතරයි විස තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ ඇඟ පුරාම විස තියෙනවා. හිසේ සිට පාදාන්තය දක්වාම විස. නපුරු දුදනන්ගේ නපුරු දුර්ජනයන්ගේ. අන්නේ හින්දා අන්නේ වගේ නපුරු දුදනෝ බවට පත් වෙන්න හොඳ නෑ. සුභාසිතාචයාවාච අර කියපු ඔක්කොම ගුණ සහිත. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරුතෙන් නැති, ශිල්ප ඥානය ඇති, මනාව හික්මුණු යහපත් වචන කතා කරන සුභාසිත පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. සත්පුරුෂ පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. සත්පුරුෂ දරුවෙක්, සත්පුරුෂ දැරියක් බවට පත් වෙන්නට ඕන. ඇඟ පුරාම විස තියෙන නරක පුද්ගලයෙක් බවට පත් වෙන්න හොඳ නෑ කවදාකවත්. ඒ නිසා අද වගේ උසස් වූ පුරපසළොස්වක පොහොය දවසකදී වටිනා පින්කමක් වටිනා වූ කුසල ක්‍රියාවක් තමයි මේ දූ දරුවන් සියලු දෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ. අපි බෞද්ධ දරුවෝ හැටියට ජීවිතයේ අනිකුත් කරුණු කාරණා සිද්ධ කරනවා වගේම දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අනුගමනය කරලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන් වඩා වර්ධනය කරගන්නට දියුණු තියුණු තත්වයට පත් කරගන්නට හැම විටකදීම මහන්සි ගන්නට ඕන. ලෝතුරු බුදුරජාණන් වහන්සේ දරුවනේ අපිට අවවාද අනුශාසනා කරන්නට යෙදුණු බුද්ධ දේශනාව තුළින් ඒ සඳහාමයි. ඒ ක්‍රමවේදය සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් වැඩි දියුණු කර ගැනීම තුළින් තමයි දරුවනේ අපිට මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම පරලෝක ජීවිතය සාර්ථක කරගෙන සසර දුකින් නිදහස් වෙලා නිවනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ ප්‍රතිපදාවන් ආරක්ෂා කිරීම තුළින් පමණයි. ඒ නිසා මේ පින්වත් දූ දරුවෝ සියලු දෙනාම පින්වත් ආචාර්ය මණ්ඩලයේ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ මේ විදිහේ විශිෂ්ට වූ ප්‍රතිපදාවක නිරත වෙලා වටිනා කුසල ස්කන්ධයක් රැස් කරගන්නට යෙදුණා. ඒක විශේෂයෙන්ම අගය කළ යුතු කාරණයක්. ඒ නිසා ඔබ සියලු දෙනාට අද දවසේ උදව් උපකාර කරපු මේ සීල සමාදානෙහි යෙදෙන්නට මඟ පෙන්වපු සියලුම දෙනාට විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටම දෙමව්පියෝ හැම දෙනාටම උදව් උපකාර කරපු හැම දෙනාටමත් මේ කුසල් දහම අයිති වීමෙන් ඒ සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාටම දෙමව්පියෝ හැම දෙනාටම අද දවසේ මේ විදිහට සිල් සමාදන් වෙලා
ධර්මානුකූලව ගත කරන අපේ පින්වත් දූ දරුවෝ සියලුම දෙනාටත් මේ කුසල් එකසේ අයිති වේවා. ඔබ හැම දිනාගේම ජීවිත වාසනාවන්ත වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවය සැලසේවා. චිරජීවනයේ උදා වේවා. අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා. දෙව් මිනිස් අප කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනා වේවා.